අයිබන් සුබ උදෑසනක් වේවා. සුබ උදෑසනක්. එසේම වේවා. සුබ වෙන්නත් ඕන, සුව වෙන්නත් ඕන. මේ දවස්වල නිතරම කියන කතාවක් තමයි මේ දැහැමෙන් සෙමෙන් සතුටෙන් කියලා කියන්නේ. දැහැමෙන් ඉන්න වෙලාව තියෙනවා. මොකද්ද මේ දැහැම? හැම වෙලාවකම හරි පරිස්සමෙන් ඉන්න ඕන. ඒ වගේම තමයි ඒ තරම් වේගයෙන් වැඩ කටයුතු කරන්න පුළුවන් කාලවකවානුවක් නෙවෙයි. සතුටින් ඉන්නත් ඕන. අද දවසේදී පුවත්පත් ගණනාවක් අපිත් එක්ක එකතු කරගෙන තියාගෙන ඉන්නවා. ඒ පිළිබඳව තොරතුරු වාර්තා කරන්න සූදානම්. ඒ වගේම තමයි ලෝකේ කොරෝනා තරුතුරු වෙනද වගේම අදත් දිනුෂි සූදානම් ඉන්නවා. ඒ පිළිබඳව කතා බහ කරන්න. සුවිශේෂී කාරණාවක් පිළිබඳව පහුගිය දවස්වල කතා බහට ලක් කරා. ඒ තමයි එන්නත් විද්දට පස්සේ රට යන්න පුළුවන්ද බැරිද? සිනෝෆාම් එන්නත වගේ එකක් විද්දාම සාමාන්‍යයෙන් එක එක රටවල් වලට යන්න බැහැ මේ වගේ ප්‍රශ්න තිබ්බා. ඇත්තටම ඒක එහෙමද? නැත්නම් මේක ඇත්ත කතාව මොකද්ද කියලාත් අද අපි කතා බහ කරන්න සූදානම්. අදත් වැස්ස වහී කොළඹ හසත් කළු කරලා තියෙන්නේ. හෙට අදට වඩා වහිනවා කියලා තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ. ඒ නිසා මේ වැස්සට තෙමෙන්නේ ප්‍රවේශමෙන්. හේතුව තමයි මෙහෙම ඉඳලා වැස්සෙන් පස්සේ පොඩ්ඩක් තෙමුණා වුණත් සමහරවිට හෙම්බිරිස්සාවක් කුණ ගතියක් ඇති වෙන්න පුළුවන්. එතකොට අපිටම ටිකක් බය හිතෙනවා. ඒ වගේම වෛද්‍යවරුන්ටත් සමහරවිට රෝගය නිශ්චය කරගන්න අමාරු වෙනවා. වෛරස් රෝග පැතිරෙන්න ඉඩ තියෙනවා. අදත් දිවයිනේ බස්නාහිර දකුණ මධ්‍යම සබරගමුව ඒ වගේම ගාල්ල මාතර හම්බන්තොට කියන දිස්ත්‍රික්ක වලට වැසි ලැබෙන්න පුළුවන් කියලා කියනවා. මේ වැස්ස හෙට ඊට වඩා වැඩි වෙයි කියලා කියනවා. ඒ නිසා ප්‍රවේශමෙන් ඉන්න ඒක තමයි කියන්න තියෙන කාරණාව. මේ වෙලාවේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි පෞද්ගලික රෝහල් වලට ගියත් උණ රෝගය තිබුණොත් නැත්නම් උණ කියන රෝග ලක්ෂණ තිබුණොත් එහෙම රෝහල ඇතුළට ගන්න ටිකක් මැලිකමක් දක්වනවා. එතකොට දැන් තෙමිලා පොඩ්ඩක් ඇඟ රත් වුණොත් උණ හැදුනොත් එහෙම බය වෙනවා කොරෝනා රෝගියෙක් තමයි කියලා. මෙහෙම වෙන්න හොඳ නැහැ. නමුත් ප්‍රායෝගිකව වෙන කතාව මේක. පෞද්ගලික රෝහලකට ගියත් උණ නම් කොරෝනා රෝහලක වෙත යවනවා. සමවෙන්න සමහරක් වෙලාවට දිනෝෂ ඇන්ටිජන් පරීක්ෂාවක් කරලා ගියත් PCR පරීක්ෂණය කරලත් ගියත් සමහරක් රෝහල් වලින් කැමති වෙන්නේ නැහැ. ඒක නිසා අපි දැන් ඒකේ හරි වැරද්ද ගැන කතා කරන්න කලින් පරිස්සම් වුණොත් හොඳයිනේ. දැහැමෙන් සෙමෙන් සතුටෙන්. ඒ අතරේ කොත්තමල්ලි එහෙම බොන එක, ඉඟුරු කොත්තමල්ලි බොන එක, වෙනිවැල් ගැට කොත්තමල්ලි බොන එක, ඊළඟට දුම්හත් හුමාලය අල්ලන එක මේක හොඳයි කියන එක දැන් බටහිර වෛද්‍යවරුන් පවා ප්‍රසිද්ධිය කියන්න පටන් අරගෙන තියෙනවා. බලන්න මේ ඇහැට පේන්නේ නැති වෛරස් එකක්. ඇහැට පේන්නේ නැති වෛරස් එකක් මුළු ලෝකයක් වෙනස් කරපු හැටි. මේ ඇහැට පේන්නේ නැති වෛරස් එක පැත්තකින් බලවත්තු, ධනවත්තු, බවලත්තු මේ සියලුම දෙනාට මෙල්ල කරගන්න බැරි විදියට වර්ධනය වුණ ඇහැට පේන්නේ නැති වෛරස් එකක්. ඒ වගේම පුංචි හැසිරීමක් අපේ ලෝකය විනාශ කරන්නත් ඉඩ තියෙනවා. ඒ වගේම ලෝකය යහපත් තැනට ගෙනියන්නත් ඉඩ තියෙනවා. පළවෙනි රැල්ල දෙවෙනි රැල්ල එහෙම ආපු වෙලාවේදී අපි මාස්ක් එක එහෙම නැත්නම් මුහුණු ආවරණ දැම්මේ සමාලාවට කවුරු හරි කියන හින්දා. ඒක නිකන් ලයිසන් එකක් වගේ අරගෙන ගියා. නැත්නම් ආභරණයක් වගේ අරගෙන ගියා. දැන් නම් අපිට දැනෙනවා ඇත්තටම මුහුණු ආවරණේ පළඳින්න ඕනේ. අත් හොදන්න ඕනේ කියලා. ඒ වගේම ගමන් බිමන් ගැනත් කතාව එහෙමයි. හේතුව අද දවස වෙනකොට 21,54,21727ක් ආසාදිතයෝ වාර්තා වෙනවා ලෝක පුරා. ඊයේ දවසට විතරක් ලක්ෂ 7ක් ඉක්මවල වාර්තා වෙනවා ආසාදිතයෝ. 7,03,509ක් වාර්තා වෙනවා. 1,62,643ක් වාර්තා වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. ඇමරිකා එක්සත් ජනපදයේ ආසාදිතයන් සංඛ්‍යාව නැවත වර්ධනය වෙලා තියෙනවා. ඉන්දියාවේ 44,558ක් වාර්තා වෙනවා. ඉන්දියාවෙත් නැවත ආසාදිතයන් සංඛ්‍යාව වැඩි වෙන්න පටන් අරගෙන තියෙනවා. ඉන්දියාව මේ ගැටලුව කළමනාකරණය කරගන්න එක වටිනවා අපිට. මොකද ඔක්සිජන් වගේ දේවල් අපිට ළඟින්ම සපය ගන්න පුළුවන් ඉන්දියාවෙන්. නිසා ඉන්දියාව මේ ගැටලුව තව සංකීර්ණ වෙනවා කියලා කියන්නේ ඒකත් අපිට අනිත් පැත්තෙන් තර්ජනයක්. අපිට මතකයි AstraZeneca එන්නත ඉන්දියාවේ නිෂ්පාදනය කරපු එක මුලින්ම අපේ රටට ලැබුණේ. නමුත් ඉන්දියාවේ ජනගහනයට කොවිඩ් ආසාදනය වැඩි වීමත් එක්ක AstraZeneca ඉල්ලුම ඉන්දියාව ඇතුළේ වැඩි වුණා. එහි ප්‍රධාන විධායක නිලධාරියා පවා රටින් පැනලා ගියා මේ පීඩනයෙන් තරගත නොහැකිව ගැටලුව වුණා අපේ රටේ AstraZeneca එන්නත මුලින්ම ලබාගත් කණ්ඩායමට. ඒක නිසා මේ පිළිබඳව අපිටත් අවධානය යොමු කරන්න ඕන කියන එකයි මතක් කරන්නේ. 44,87,247ක් ලෝක ජනතාව මිය ගිහිල්ලා තියෙනවා මේ වෙනකොට මේ වසංගතය නිසා. ඊයේ දවසට විතරක් 10,635ක් මිය යනවා. එයින් 1,181ක් වාර්තා වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන්.
ලංකාවේ තත්ත්වය ලංකාවේ ඊයේ 209ක් මරණ වාර්තා වෙනවා. පළමු වතාවට තමයි 200 ඉක්මවල මරණ වාර්තා වෙන්න පටන් ගත්තේ. මේ 200 කියලා කියන්නේ අපේම ඥාතීන්, අපේම අම්මලා තාත්තලා, අපේම සහෝදර සහෝදරියෝ, අපේම නැන්දලා මාමලා. මේ අතරේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව ලංකාවේ 4,07,768ක් වාර්තා වෙනවා. එයින් 3,51,069 දෙනෙක් සුව වෙලා ගිහිල්ලා තියෙනවා. රෝහල් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන මෙතන ගෙවල් වල ප්‍රතිකාර ලැබෙනවා 50,890ක්. ඊයේ දවසට අලුතෙන් රෝගීන් 4,483ක් වාර්තා වෙනවා. සමස්ත මරණ සංඛ්‍යාව 7,948ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා ලංකාවේ. අපේ පුංචි හැසිරීමක් ලෝක පරිවර්තනයක් කරන්න පුළුවන්. අපි යමු ප්‍රධාන පුවත්පත්වල මුල් පුවත් මොනවද කියලා හොයාගෙන. දිනවෙන පුවත්පත වාර්තා කරනවා රට අගුළු දැම්මත් කොටස් වෙළඳපොළ ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි කියලා අද දිනවෙන පුවත්පත වාර්තා කරනවා. ඊයේ මිල දර්ශකය 8,920.71යි. ඒ වගේම තමයි ජයසිරි මොනසිංහ සහ මහිද්ද අලුත් ගෙදර මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. කොවිඩ් අභියෝග හමුවේ වූ රට අගුළු දමා තිබෙන අවස්ථාවක ඒ වටපිටාවක කොළඹ කොටස් වෙළඳපොළ ඉකුත් වසර ඒ 2020 වසරට සාපේක්ෂව මේ වසරේ 56% වාර්තාගත වර්ධනයක් ඊයේ පෙන්වුම් කරා කියලා අද දිනවෙන පුවත්පත වාර්තා කරනවා. හැබැයි එහෙම තිබුණුනත් ගිය සතියේ ආසාදිතයන් 40%කින් වර්ධනය වෙලා ඒ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ කාර්යාලය ඉල්ලීමක් කරනවා තව සති 3ක්වත් රට වහන්න කියලා. තව සති 3ක් රට වහන්න උදේ ජීවේකනායක නයනතරංග ගමගේ අද අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරනවා. ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධාන කාර්යාලය මෙය ප්‍රකාශ කරනවා කියලා තමයි කියන්නේ. මොකද මීට සති දෙකකට විතර කලින් මේ විදිහේ වාර්තාවක් ආවේ කෙලින්ම ලෝක සෞඛ්‍ය සංවිධානය මෙහෙම කියනවා කියලා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත විද්වත් මණ්ඩලයේ අත්සනින් යුතුව මේ වාර්තාව සෞඛ්‍ය මැති කෙහෙලියර මුක්කල්ල මහත්මයාට ලබා දීලා තිබෙනවා. සතියක පමණ කාලයක් හෝ නිරාදායන ඇඳරි නීතිය පැනවීම අගය කරන මේ විද්වත් මණ්ඩලය පෙන්වා දෙන්නේ එළඹෙන සඳුදා සිට රට විවෘත කිරීම මගින් යලි කොවිඩ් වසංගතයේ ඉහළ යා හැකි බවයි. ඔවුන් සංඛ්‍යාලේඛන කරලා එහෙම නැත්නම් ගණන් හිලව් හදලා තියෙනවා මෙච්චර වැඩි වෙන්න පුළුවන් කියලා. තව සති 3කින්වත් රට වහන්න කියලා තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයේ වෛද්‍යවරු පිරිසක් ඉල්ලීමක් කර සිටින්නේ. පුත්තලමේ කතාවක් තියෙනවා. ඒක අර ගාල්ලේ උණවට වෙච්ච කතාව වගේ එකක්. මෙහෙම කොහොම මතක් වෙයි ඔබට. අද දිව ඉන පුවත්පත මුල් පුවතට වාර්තා කරනවා පුත්තලමේ ෆයිසර් විද ගන්න පිටින් ඇවිත් වෛද්‍යවරයාට හා පෞල් සෞඛ්‍ය සේවිකාවට මාරුවක් කියලා අමරානන්ද විජේසේකරයි වාර්තා කරන්නේ මහවැය වාර්තාකරු. වෛද්‍යවරයාට හා පෞල් සේවිකාවට මාරුවක් මෙසේ ස්ථාන මාරු ලබා දී ඇත්තේ කොක්කාවිල රජයේ රෝහලේ වෛද්‍යවරයෙකුට හා හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පෞල් සෞඛ්‍ය සේවිකා නිලධාරියෙකුටයි. කොක්කාවිල විද්‍යාලයේ ඊයේ දින පැවති කොරෝනා මර්ධන එන්නත ලබා දීමේ අවස්ථාවේදී වෛද්‍යවරයා තම 12 වසරේ දැරියට විද්‍යාලයේ පිටුපස ස්ථානයකින් මෙම මධ්‍යස්ථානයට ඇතුළත් කර එන්නත් ලබා දීම සම්බන්ධයෙන් මෙසේ චෝදනා එල්ල වී තිබුණා. ඒ අවස්ථාවේදී වෛද්‍යවරයාගේ පවුලේ පිරිසක්ද පැමිණ ඇති බව සඳහන් කරන අතර එම පිරිසට අදාළ එන්නත් මධ්‍යස්ථාන ඇතුළත් කිරීම සම්බන්ධයෙන්ද එම ස්ථානයේ රාජකාරී කළ පෞල් සෞඛ්‍ය සේවිකාවදටද චෝදනා එල්ලලා තියෙනවා කියලා සඳහන් කරනවා. එදින ගැබිඩි මව්වරුන්ට සහ වයස අවුරුදු 30ට වැඩි අය සඳහා ෆයිසෙන්නත් ලබා දීමට කටයුතු දා තිබුණා. උදෑසන සිට විශාල පිරිසක් දිග පොලිම වල රැඳී සිටියා. පුජ්‍යලන් කිහිප දෙනෙක් එම මධ්‍යස්ථානයේ පිටුපස වැඩෙන රිංගා පැමිණ එන්නත් ලබාගත් බවද ජනතාව චෝදනා කරනවා කියලා සඳහන් කරනවා. අද මව්බිම සහ ලංකාදීප පුවත්පත් ප්‍රධාන සිරස්වල බවට පත් කරගන්නෙත් මේ කාරණාව තමයි. මව්බිම කියනවා හලාවත කොක්කාවිල පාසලේදී දරුවන්ට හොරපාරෙන් කොවිඩ් එන්නත් ගම්බැසියන් පොලිමේ සිටදී පිටපළාත් වලින් පැමිණි අයටත් එන්නත දීලා වෛද්‍යවරයෙකුට සහ පෞල් සෞඛ්‍ය සේවිකාවකට මාරු වීම කියලා වාර්තා කර සිටිනවා මව්බිම පුවත්පත. ඊළඟට ලංකාදීපයේ මෙහිම වාර්තා කරනවා ඒ සිද්ධිය අමාත්‍යංශයෙන් අවසර ගෙනත් නැහැ. දොස්තර තාත්තගෙන් අවුරුදු 12 දුවට මුලින්ම එන්නත. සුජිත් හේවාජූලිගේ හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු සහ ආනමඩුවේ හිරාන් ප්‍රියංකර ජයසිංහ මේ හලාවත කියන්නේ පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවට එන්නත ලැබෙන එකේ ප්‍රමාදයක් තිබුණා කියලා ඒ පළාත් වල ජනතාවත් කිව්වා. එහෙම තියේදී ඒ පළාතේ ජනතාව බලාගෙන ඉඳිද්දි පිට පළාත් වලින් ආපු පැරෂුට් කාරයෝ එන්නත විඳගත්තා කියලත් ඊයේ වාර්තා කර සිටියා. ඒ විතරක් නෙවෙයි දොස්තර තාත්තගෙන් අවුරුදු 12 දුවට එන්නත. මේ තාත්තා දරුවට ආදරෙයිද? වැරදි දෙකක් කරනවා. මේ කතාව ඇත්ත නම් එකක් තමයි පළවෙනිම දේ වැරදි ආදර්ශයක් දරුවට දෙනවා නීති කඩන්න කියන එක.
දරුවන්ට දෙන නොමද දන නම් වියතුන් සභාමැද ඉන්ට ඉදිරිව ශිල්ප දෙනුමයි දරුවන් දෙමව්පියෝ කරන්න ඕන දේ. ඒ පළවෙනි දේ වැරද්ද. දෙවැනි එක තමයි තවම ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය නිර්දේශ කළා නැහැ අවුරුදු 12ට වැඩි දරුවන්ට එන්නත දෙනවද නැද්ද කියන එක පිළිබඳව. ඒ පිළිබඳව විමර්ශන කටයුතු සිදු කරමින් යනවා. පරීක්ෂණ සිදු වෙමින් පවතිනවා. එහෙම තත්ත්වයකදී තමන්ගේ දරුවට මේ එන්නත ලබා දුන්නා නම් මේක වැරදක් නේද? සිද්ධිය වාර්තා කරන ලංකාදීප පුවත්පත එම එන්නත් කරන මධ්‍යස්ථානයේ CCTV කැමරාවේ සටහන් වී ඇති දත්ත දර්ශන මේ විමර්ශනයේදී පරීක්ෂාවට ලක් කරලා තිබෙනවා. එන්නත් කරන මධ්‍යස්ථානයට පැමිණි වෛද්‍යවරයාගේ දියණිය එහි සිටි පොලිස් හා හමුදා නිලධාරීන් විසින් එම ස්ථානයේ ඉවතට ගන්න ලැබූ අවස්ථාවේදී චෝදනාවට ලක්ව සිටින පෞල් සෞඛ්‍ය සේවිකාව ඇය නැවත කැඳවාගෙන එන්නත ලබා දෙන ආකාරයේ CCTV දර්ශනවල දැක්වෙන බව පුත්තලම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරනවා. වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මියට දක්වමින් තමයි ලංකාදීප පුවත්පත මේ බව කියන්නේ. ඒ කියන්නේ එතන හිටපු හමුදාවේ සහ පොලිසිය මහත්තුරු මේ දුවව පැත්තකට එක්ක ගිහිල්ලා තිනවා. ආයර මිඩ්වයිෆ් නෝන තමයි මෙහෙම එක්කන් ආවේ කියලා CCTV දර්ශනවල තියෙනවා කියලායි ලංකාදීපය කියන්නේ. කොහොමනත් අධ්‍යක්ෂවරිය මේ ගැන විමසුවෙන් පස්සේ සොරි මැඩම් කියලා පස්සේ වෛද්‍යවරයා කියලා තියෙනවා. සොරිම තමයි. අද පුවත්පතේ ප්‍රධාන පුවතට යන්න සූදානම්. අද පුවත්පතේ ප්‍රධාන පුවත නොවැම්බර් අවසානයේට පෙර 18ට වැඩි අයට කොවිඩ් එන්නත කියලා සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. අභිනව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙලි රමුක්කල් මහතාගේ ප්‍රකාශය තමයි සඳහන් කරන්නේ. නිදර්ශනී වික්‍රමසිංහයි මේ වාර්තා ඉදිරිපත් කරන්නේ. එළඹෙන නොවැම්බර් මාස අවසානයේට පෙර මෙරට වයස අවුරුදු 18ට ඉහළ සියලුම පුරවැසියන්ට පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට හැකි වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙලි රමුක්කල් මහතා ප්‍රකාශ කරා කියලා සඳහන් කරනවා. සැප්තැම්බර් මැද වන විට සියලු දෙනාට එන්නත්කරණය කරනවා. ඒ කියන්නේ සැප්තැම්බර් මැද වෙන විට පළවෙනි එන්නත ලබා දෙන්නට හැකියාව ලැබේවි සියලු දෙනාට. දෙවෙනි එන්නතත් එක්ක නොවැම්බර් මාසෙන් පසු නොවැම්බර් මාස ඉවර වෙන්න කලින් සියලු දෙනාට අවුරුදු 18ට වැඩි කණ්ඩායමට එන්නත්කරණය කරන්න හැකියාව ලැබේ කියලා තමයි සඳහන් කරන්නේ. ඒ වගේම තමයි මෙරට පුරවැසියන්ගේ පූර්ණ එන්නත්කරණයෙන් පසු තෙවන එන්නත්කරණය පිළිබඳව අවධානය යොමු කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරා කියලා සඳහන් කරනවා. ඊයේ සෞඛ්‍ය අමාත්‍ය කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් ගරීඩෝ මහතා හමු වුණා. ඒ වෙලාවේ එතුමත් එක්කත් මේ බව සාකච්ඡා කරලා තියෙනවා. ඒ පිළිබඳව ඡායාරූපයත් එක්ක තමයි අද පුවත්පත මුල් පුවත වාර්තා කරන්නේ. එතකොට රට වහයිද නැද්ද? ඒක ගැන පොඩි ඉඟි පල වෙනවා. අපිට ඉඩ දෙන්න අපේ ඉඟි දක්වන්නම් මේ විරාමෙන් පස්සේ. අපි නැවතත් රට දකින්න පිටුවතර පත්තර මේන්තුව සමග ඔබ දන්නවා 100%ක් ශක්තිවන්ත බලගන්වන්න සූදානම්ව සිටිනවා නෙස්ටමෝල්ට්. නෙස්ටමෝල්ට් තමයි අද දවසේදීත් අපේ ප්‍රධාන අනුග්‍රහකයෙක් විදිහට කටයුතු කරන්නේ. ඒක නිසා අපි ඔවුන් එක්ක මේ පණිවිඩ කිහිපය අරගෙන යන්න සූදානම්. අද නෙස්ටමෝල්ට් ෆස්ට් කප් සිතුවිල්ල සමන්ත කිත්සිරි ප්‍රනාන්දුගේ. සමන්ත කියනවා අභියෝගය කියලා කියන්නේ අපට සතුරෙක් නෙවෙයි කලන මිතුරෙක්. අභියෝගය අපව ඉන්න තැනින් තව ඉස්සරහට ගෙනියනවා. ඒ නිසා අභියෝගය කියලා කියන්නේ සතුරෙක් නෙවෙයි අපට කලන මිතුරෙක්. අභියෝගය සතුරෙක් නෙවෙයි කලන මිතුරෙක්. මොකද අභියෝගය අපි ඉන්න තැනින් තව ඉස්සරහට අරගෙන යනවා. සමන්ත කිත්සිරි ප්‍රනාන්දුගේ අදහස තමයි අද ඒ සිතුවිල්ල තමයි නෙස්ටමෝල්ට් ෆස්ට් කප් සිතුවිල්ල බවට පත් වෙන්නේ. හෙට දවසේ අපි දෙන්න නොආ වුණත් හෙට දවසෙත් පත්තර මේන්තුවේ ෆස්ට් කප් සිතුවිල්ල බවට නෙස්ටමෝල්ට් ෆස්ට් කප් සිතුවිල්ල බවට ඔබේ සිතුවිල්ල පත් කරන්න පුළුවන්. නෙස්ටමෝල්ට් පේජ් එකේ ඔබේ සිතුවිල්ල සටහන් කරන්න. නෙස්ටමෝල්ට් ඔබව බලගන්වන්න 100%ක් සූදානම්. ආපහු රට වහන එකක් නෑ. සුජිත් හේවාජුලිගේ වාර්තා කරනවා ලංකාදීපයට රට ආපසු වහන එකක් නෑ සෞඛ්‍ය ඇමතිකයයි කියලා. ලබන 30 වෙනිදායින් පසු රට තවදුරටත් නොබසනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලි රමුක්කල්ල මහත්මයා පවසුවා කියලා ලංකාදීපය සඳහන් කරනවා. සමහර දේවල් වලට හදවතින් එකඟ නොවුනත් විවිධ අයගේ අදහස් වලට ඇහුම්කම් දී ඔවුන්ගේ ඉල්ලීමිටු කිරීමට සිදුවන අවස්ථා උදා වෙන බවත් තවදුරටත් සඳහන් කරනවා. හදවතින් මේකතු නොවුනොත් සමහර ලාවට ඒ දේවල් කරන්න වෙනවා. රට 30 වෙනිදායින් පස්සේ ආපහු වහන්න එකක් නෑ කියලා තමයි එතුමා කියන්නේ. දිවින පුවත්පත වාර්තා කරනවා අද පුවත්පතේ මුල් පුවතම දිවින පුවත්පතේ මුල් පුවතෙත් වාර්තා කරනවා මුල් පුවත් කිහිපය අතරතුරේදී නොවැම්බර් වලට පෙර 18ට වැඩි සැමට එන්නත කියලා
ඇමති කෙහෙලිය ප්‍රකාශ කරන කතාව. උපාලි දෙසේරම මේ වාර්තා ඉදිරිපත් කරනවා. ලබන නොවැම්බර් අවසානයේට පෙර මෙරට වයස අවුරුදු 18ට ඉහළ සියලු පුරවැසියන් එන්නත්කරණය කිරීමට ලක් කරනු ඇති බවයි සෞඛ්‍ය මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන ප්‍රකාශය තමයි වාර්තා කරන්නේ. අද අරුණ පුවත්පත විශේෂයෙන් සඳහන් කරනවා එන්නත්කරණය දිස්ත්‍රික්ක 7ක 50%කට වඩා වැඩි පිරිසකට එන්නත ලබා දීලා තියෙනවා. එන්නත්කරණය 50%ට වැඩි දිස්ත්‍රික්ක 7ක ප්‍රතිශත. මාතලේ 98.97%යි. කළුතර 77.95%යි. ගම්පහ 71.62%යි. මන්නාරමේ 67.8%යි. කොළඹ 66.06%යි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ 57.34%යි. මහනුවර දිස්ත්‍රික්කයේ 54.95%යි. අවුරුදු 30ට වැඩි 53.25%කට දෙවන මාත්‍රාවත් විදලා ඉවරයි. අවුරුදු 30ට වැඩි 53.25%කට දෙවන මාත්‍රාවත් විදලා ඉවරයි. ඒ කියන්නේ අවුරුදු 30ට වැඩි ජනතාවගෙන් භාගයකට වැඩිය මේ වෙනකොට මාත්‍රා දෙකම විදලා ඉවරයි. ඒ නිසා ලංකාවේ එන්නත් කරන වැඩපිළිවෙල කොතනද තියෙන්නේ? ලංකාවේ එන්නත් කරන වැඩපිළිවෙල පිළිබඳව බුද්ධික අද මහාචාර්ය අර්ජුන ද සිල්ව මහත්මයා දිනමින පුවත්පත එක කරන සාකච්ඡාවක් අපේ රටේ එන්නත් කරන්නේ ඉතා හොඳින් සිදුවනවා. මහාචාර්ය අර්ජුන ද සිල්ව මහත්මයා කරන ප්‍රකාශයක්. රට දින 10ක් පුරා නිරෝධායන ඇඳරි නීතිය තුල ක්‍රියාත්මක වෙනවා. මේ තත්ත්වය පෙර තිබුණාට වඩා හොඳයි. ලොක්ඩවුන් කිරීම తాවකාලික විසඳුමක්. ඒත් සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි තරමට රෝගීන්ගේ දායකතාව ඉහළ යනවා නම් එවැනි තත්ත්වයකදී මරණ වාර්තා වීමත් වැඩි. එවැනි විටක මේ වගේ විසඳුමකට යන්න වෙනවා. එහෙම කරලා මරණ සංඛ්‍යාව අඩු කර ගැනීම තමයි අවශ්‍ය වෙන්නේ. මෙවැනි ලොක්ඩවුන් කිරීමකින් බලාපොරොත්තු වන්නේත් අන්න ඒ දේ. ඒ සමගම එන්නත්කරණය වැඩි වේගයකින් ඉදිරියට යා යුතුයි. දැනට අප එන්නත් කරන ඉතා හොඳින් කරගෙන යනවා. පුළුවන් නම් එය තවත් වේගවත් කළ යුතුයි. මේ වන විට ඔක්සිජන් තිබෙනවා, ඖෂධ තිබෙනවා. මේ තත්ත්වය පහළට වැටෙන්න නොදී මේ ආකාරයෙන්ම ඉදිරියට පවත්වාගෙන යාම වැදගත් කියලා මහාචාර්ය අර්ජුන ද සිල්ව මහත්මයා මේ කාරණා තාක්ෂණිකව සහ අපක්ෂපාතීව වාර්තා කරන අපක්ෂපාතීව ලෝකයට රටට කියන විද්වතෙක් විදියට හඳුනාගෙන මහාචාර්ය අර්ජුන ද සිල්ව මහත්මයා කියනවා දැනට එන්නත් කරණය ඇතින් හොඳ තැනක ඉන්නවා, ඔක්සිජන් තියෙනවා, බෙහෙත් තියෙනවා. ඒ නිසා මේ තත්ත්වය පහළට වැටෙන්න නොදී අරගෙන යන්න ඕනේ. පුරවැසියන් විදියට අපි පැපොලට බයයි, හැබැයි කොවිඩ් වලට බය නැහැ. අපි පැපොලට බයයි, හැබැයි කොරෝනා වලට බය නැහැ. එහෙම තමයි සමහර උදවිය හැසිරෙන්නේ. ඒ නිසා පුරවැසි වගකීම අපි හිතේ දරා ගන්න ඕනේ. ඒ වගේම මාධ්‍යමකින් රෝගීන්ගේ අනන්‍යතාව හෙළි නොකළ යුතුයි. අපිටත් අනිනවා ටොක්ක්ක් එතුමා කොවිඩ් පාලනයට නිවැරදි තොරතුරු අතිශයින්ම වැදගත්. වසංගතය අතරතුරේ ආර්ථික ගැටලුත් විසඳාගත යුතුයි. එහෙම නැතුව කොවිඩ් විතරක් මර්ධනය කරන්න බෑ. වසංගතයට එරෙහිව යුද හමුදාව කරන්නේ යුද්ධයක් කියලා එතුමා තවදුරටත් සඳහන් කරනවා. වසංගතයට එරෙහිව හමුදාව කරන්නේ යුද්ධයක්. එතුමා මේ ක්‍රීඩා විෂය දන්න, ඒ කියන්නේ සෞඛ්‍ය විෂයට පරිබාහිරව ලෝකයේත් එක්ක ගනුදෙනු කරන විද්වතෙක් විදියට මේ කාරණා දිහා පුළුල්ව බලනවා. ඒක නිසා තමයි සමහරවිට සිවිල් සමාජය පැත්තෙන් එන සිවිල් සංවිධාන කියලා හඳුන්ව ගන්න සමහර පිරිස් කරන චෝදනාවට මේ උත්තරයක් වසංගතයට එරෙහිව හමුදාව කරන්න යුද්ධයක් කියලා බුද්ධික ඒත් එක්කම යුද හමුදාව පෙරේදා 61000කට එන්නත් කරලා කියලා තිස්ස රවින්ද්‍ර පෙරේරා වාර්තා කරනවා. අද අරුණ පුවත්පතට පුවතක් යුද හමුදාව දිවෙන පුරා ක්‍රියාත්මක කළ කොරෝනා ජංගම එන්නත් කරන වැඩසටහන මගින් පෙරේදා දිනේදී පමණක් පුද්ගලයන් 61000කට එන්නත් ලබා දුන් බව ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්ව මහත්මයා සඳහන් කරනවා. උතුරු නැගෙනහිර ඇතුළුව දිස්ත්‍රික්ක 25 පුරාම ජංගම එන්නත් කරන කණ්ඩායම් මේ විදිහට ගෙවල් වලට ගිහිල්ලා එන්න යන්න බැරි වයසක අයට ආබාධිතයට එන්නත් ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි යුද හමුදාවෙන් කළුබෝවිල් රෝහලට අලුත් කොරෝනා වාට්ටු සංකීර්ණයකුත් ඊයේ විවෘත කළා. අද අරුණ පුවත්පත වාර්තා කරනවා මහල් 8කින් යුතු නව ගොඩනැගිල්ලේ 4, 5, 6 කියන මහල් මේ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා උපදෙස් දීලා තියෙනවා ඉක්මනින්ම මේ ගොඩනැගිල්ල වැඩි ඉවර කරන්න කියලා. එතකොට මාසයක් ඇතුළත තමයි මේ වාට්ටු සංකීර්ණය සඳහා හැදම් 250ක් කොට 300ක් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ යුද හමුදා සේවා වනිතා ඒකකය මගින් ලබා දුන්නා. ඊයේ මේ අවස්ථාවට යුද හමුදාපති ඒකාබද්ධ මණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්ව මහත්මයා සහ යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවන් නෙල්සන් මහත්මිය සහභාගී වුණා කියලා අද අරුණ පුවත්පත වාර්තා කරනවා. ඒකට අපි පොට පාදගත්ත මහාචාර්ය අර්ජුන ද සිල්ව මහත්මයා කියනවා හමුදාව මේ වෙලාවේදී කරන කාර්යභාරය විශිෂ්ටයි කියලා. දැන් එන්නත සම්බන්ධයෙන් එන්නත තෝරනවා තෝර එන්නත් ලබා ගන්නට අවස්ථාව දැන් තියෙනවා. එහෙම තත්ත්වයක් නෙපත් වෙලා තියෙන්නේ. දැන් ඔය වෙන ප්‍රදේශ වලට ගිහිල්ලා අපි කොහොම හරි කරලා ෆයිසර් එන්නත ලබා ගන්නවා, මොඩර්න එන්නත ලබා ගන්නවා, සිනෝෆාම් එන්නත ලබා ගත්තොත් රටවල් වලට යන්න හම්බෙන්නේ නැහැ. මේ වගේ මතිමතාන්තර තියෙනවා. අද දින මින පුවත්පත වාර්තා කරනවා සයිනෝෆාම් එන්නත නැත්නම් සිනෝෆාම් එන්නත ගත් අයට රට යන්න බාධාවක් නැහැ කියලා.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාගේ ප්‍රකාශය සන්ධ්‍යා කරුණාරත්න ඉදිරිපත් කරන්නේ. කොවිඩ් මර්ධනය සඳහා චීනයේ නිෂ්පාදිත සිනෝෆාම් එන්නතගත් පුද්ගලයන්ට විදේශගත වීමට බාධාවක් නැති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩා මහතා ප්‍රකාශ කරා. සිනෝෆාම් එන්නතට අනුමැතිය දී නැති රටකට වුවද අදාළ රටේ නියම කර ඇති කොවිඩ් මර්ධන ක්‍රියාදාමයන්ට අනුගතව එම රට ඇතුළත් ඒ හැකි බවද ප්‍රකාශ කරලා තියෙනවා. ඒ කියන්නේ ලෝකේ සියලුම රටවල් වලට සිනෝෆාම් එන්නත ලබාගෙන එවෙලෙම රට ඇතුළට යන්න පුළුවන් කමක් නැහැ. නමුත් ලෝකේ රටවල් 79කට අධික ප්‍රමාණයකට සිනෝෆාම් එන්නත අනුමත කරලා තිනවා. එන්නත ලබාගෙන තිනවා නම් රට ඇතුළට එවෙලම යන්නට පුළුවන්. එහෙම නැත්නම් ඒ රටේ තියෙන සෞඛ්‍ය ක්‍රමවේදයට අනුකූලව දින 10ද දින 14ද ඒ නිරෝධානයට වෙලා ඊට පස්සේ යන්න පුළුවන් කියන කාරණාව තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. සිනෝෆාම් එන්නත ලබාගත් පුද්ගලයන්ට විදේශගත වීමට නොහැකි බව පවතින ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවයක් නැතයිද ඒ සම්බන්ධයෙන් අනීත සැකයක් පුද්ගලයන් තුළ ඇති කරගන්න එපා කියලාත් එතුමා ප්‍රකාශ කරනවා. ඇතැම් විට ඇතුල්වීම සඳහා එන්නත් නම් කිරීමක් නැති අතර ඇතැම් රටවල් වලට අදාළ රටේ පවතින කොවිඩ් මර්ධන නීතිය වලට ගරු කරමින් ඒ රටට ඇතුළුවීමට අවසර හිමිව ඇත්තේ ඒ කාරණාව මත බව ප්‍රකාශ කරනවා. ස්වීඩනය, හංගේරියාව, කැනඩාව, නෙදර්ලන්තය, ඉරාකය, ජෝර්දානය, මාලදිවයින, උතුරු කොරියාව, කටාර්, පාකිස්තානය, ඉන්දුනීසියාව ඇතුළු රටවල් රැසක් සිනෝෆාම් එන්නතට අනුමැතිය ලබා දීලා තියෙනවා. ලෝකයේ රටවල් 79ක් මුල් කරගනිමින් කොවිඩ් මර්ධන රීති අනුගමනය කර අදාළ රටට ඇතුළත් විය හැකි ආකාරය සම්බන්ධයෙන් විස්තර සඳහන් ලේඛනයක් විදේශ කටයුතු අමාත්‍යාංශය පසුගිය 18 වනදා නිකුත් කරා කියලා සඳහන් කරනවා. විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැත්නම් විදේශ අමාත්‍යාංශයේ වෙබ් අඩවියට ගියොත් ඒ පිළිබඳව දැනගන්න හැකියාවක් තිබෙනවා. ඒක නිසා ළඟම තියෙන එන්නත තමයි හොඳම එන්නත. පුළුවන් තරම් ඉක්මනට එන්නත විද ගන්න රට යන ජීවත් වෙලා ඉන්න එපයි. මෙන්න මේ කතාව ඔබට මතක් කරනවා. දිනෝෂ අපේ යාළුවෙක් හිටියා. අපි හැමෝම දන්නවා ඔහු පිළිබඳවත් ප්‍රදීප් ගුණවර්ධන මහත්මයා කලින් STC එකේ චාමන් වෙලා සභාපති වෙලා හිටියේ. ඒ වගේම තමයි එතුමා විශේෂ කාරණා ගණනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන නිලධාරීවරයාට බවට පත් වෙලා හිටියා. එන්නත් ආව මේ දවස්වල එතුමත් කල්පනා කරා ඒ එන්නත විද ගන්න ඕන නෑ. ඒකේ හරියට සායනික දේවල් කරලාද නැද්ද කියලා ගැටලුවක් තියෙනවා. ඒක නිසා මම නම් එන්නත විද ගන්නේ නැහැ කියලා. අන්තිමට මේක උදාහරණයක් විදිහට ගන්නේ එතුමා ජීවිතයෙන් සමුගත්තා. පහුගිය කාලේ අපි පුවත්පත්වලුත් වාර්තා කරා, අපි පත්‍රමෙන්තුනුත් කිව්වා එන්නත විද ගන්න. එතකොට වෙන්න තියෙන කියන කොරෝනා වැළඳුණත් වෙන්න තියෙන අවදානම ඉතාමත් අඩුයි. එක අය කිව්වා කියලා මේ වෙලාවේ එන්නත විද ගන්න තු ඉන්නට එපා. මේක ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරලා තිනවා. ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු සියලු දෙනා අනුමත කරලා තිනවා. ඒක නිසා වෙන යම් කාරණාවල් හිතේ තියාගෙන ඉන්නේ නැතුව ළඟම තියෙන පළවෙනිම එන්නත ලබා දෙන්න. ලංකාවට ගෙනල්ලා තියෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරපු එන්නත් විතරමයි. ඒක රජයත් සෞඛ්‍ය අමාත්‍යාංශයත් දිගින් දිගටම සපත කරලා තියෙනවා. ඔබට ලබා ගන්නට පුළුවන් කුමන හෝ එන්නතක් තියෙනවා නම් ඉතාමත්ම ඉක්මනින් ඒ එන්නත් මාත්‍රා දෙකම ලබා ගන්න. සිනෝෆාම් එන්නත නම් එන්නම් මාත්‍රාව දෙකම ලබාගෙනත් සති දෙකක් ගියාට පස්සේ තමයි ප්‍රතිදේහ සම්පූර්ණයෙන්ම නිකුත් කරන්නේ. ඒක නිසා ඒ පිළිබඳව අවධානයෙන් ඉන්නට ඕන. අපි පරිස්සම් වුණ නැත්නම් මේ සියලු කාරණා කතා කරලා තේරුමක් නැති වෙයි. විවිධ මතිමතාන්තර තියෙන්නට පුළුවන්. නමුත් නැවත වතාවක් කල්පනා කරන්න කියලා අපි ඔබට මතක් කර දෙනවා. බුද්ධික කතාවක් කියපු නිසා මමත් කතාවක් කියන්න බෑ. අනිවාර්යයෙන්. ඊයේ මට මේ වැල්ලවාය පැත්තේ මගේ මිත්‍රයෙක් කතා කළා මේ රෝහලක වැඩ කරන. ඔහු කියන බුද්ධික විවිධ මතිමතාන්තර ගැන කිව්වම දැන් අපි ශ්‍රී ලංකා, අපි UNP, අපි JVP, අපි පොහොට්ටුවේ කියලා එහෙම හිතලත් මේ එන්නත විදින එක සහ නොවිදින එක තීරණය වෙනවා කියලා. දැන් පොහොට්ටුවයා ගිහිල්ලා අපේ ආණ්ඩුව වැඩක් කියලා මේක විද ගන්නවා. එතකොට ආණ්ඩු විරෝධිය ආණ්ඩුවට තියෙන මේ අකමැත්ත නිසා සමහරවිට මාස්ක් එක දාන්නෙත් නැහැ කියලා. මේ වගේ හුඹස් බිය තියාගන්න එපා. අවසානයේදී අර කිව්වා වගේ අපි තමයි වින්දිතව බවට පත් වෙන්නේ. මොකද සියලුම දේශපාලන ናයකයෝ එන්නත විදගෙන තියෙන්නේ. ඒක එක පැත්තක්. අනිත් එක තමයි සයිනෝෆාම් එන්නත විදගත්තම යුරෝපා රටවලට යන්න බෑ කියන මතයත් හුඹස් මතයක් කියන එක දැන් ඊයේ අපි පත්‍රමේන්තුවේදීත් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහත්මයා පැහැදිලි කළා. ඒ වගේම වෛද්‍ය රංජිත් බතුවන්තුදා මහත්මයාගේ ප්‍රකාශය අද පුවත්පත්වල තියෙනවා. සයිනෝෆාම් එන්නත විදගත්ත කියලා පිට රටවල් වලට යන්න බැරි කමක් නැහැ. යුරෝපා රටවල් වලටත් යන්න පුළුවන්. හැබැයි එතකොට අර නිරෝධන ක්‍රියාවලියක් තියෙනවා. එච්චරයි කතාව. ලංකාවේ ප්‍රධාන දේශපාලන ක්‍රියාකාරීන් සියලුම දෙනා වගේ එන්නත විදගෙන තියෙනවා. සහ එවුන් එය ප්‍රචාරය කරලා තියෙනවා බය නැතුව විද ගන්න කියලා. සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමන් එන්නත විදගත්තා.
සයතුමා ප්‍රකාශ කරා ඔබත් එන්නත විද ගන්න කියන කාරණාව. රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ නායකයා එන්නත විද ගත්තා. ඒ වගේම තමයි අනුර කුමාර දිසානායක සමග ජාතික ජනබලවේගයේ නායකයා එහෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා එන්නත විද ගත්තා. උන් සියලුම දෙනා Taman එන්නත විදගත් බව මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරා. උන් කියා සිටින්නේ විශ්වාසයෙන් මේ එන්නත විද ගන්න. ඒක තමයි තාමත්ම වැදගත්. අපි හැමදේම කරන්න දේශපාලනය කරන්න ඕන දෙයක් කරන්න ආර්ථික පිළිබඳව කතා කරන්න ජීවත් වෙලා ඉන්න එපා. ඒක නිසා මේ වෙලාවේ තියෙන හොඳම ක්‍රමවේදය අනුගමනය කරන්න ආණ්ඩුවට නෙවෙයි සෞඛ්‍ය අංශ වලට සහයෝගය දෙන්න. ඊටාත්ම ඉක්මනින් මේ කාරණා විවර කරන්න සෞඛ්‍ය අමාත්‍යතුමාත් කියලා තියෙනවා නොවැම්බර් ඉවර වෙන්න කලින් කොහොම හරි කරලා 18ට වැඩි සියලු දෙනාටමත් දෙනවා. මුලින් දිනෝෂ රටවල් 100කට 120කට විතර එක එන්නතක්වත් තිබුණේ නැහැ. ඒ කාලේ තමයි අපි එන්නත් කරන්නේ පටන් ගත්තේ. අපි 60ට වැඩි සියලු දෙනාට එන්නත් කරන්නේ කළා ඉවරයි. 30ට වැඩි සියලු දෙනාට එන්නත් කරන්නේ කිරීම දැන් අවසන් වෙමින් පවතිනවා. ඊට අමතරව දැන් 18ට වැඩි කණ්ඩායමට පටන් ගන්නවා. එයත් ඉවර කරනවා. මෙහෙම ක්‍රමක්‍රමයෙන් දැන් අවුරුදු 12යි 18යි අතර කණ්ඩායමට එන්නත් කරන්න පිළිබඳව සීළු කටයුතු සූදානම්ෙන් කරමින් පවතිනවා. මේ කාරණාව ඉවරුණාට පස්සේ තුන්වන නැත ලබා දීම සම්බන්ධනොත් මේ දිනවල කටයුතු කරමින් යනවා. රට කොයිතරම් කළමනාකරණයෙන් ඉස්සරහට ගෙනියනවද කියන එක පිළිබඳවත් ඔබට මතක් කරන්න හොඳ වෙලාවක් මේක. විදගන්නේ නැහැ කියපු එන්නත විදගන්න නැමුණු නායකයන්ගේ හිත අනිත් පැත්තෙන් ඒ හිත නැමුණ වගේම දිවත් නැවෙනවා නම් හොඳයි රටේ මිනිස්සුන්ට කියන්න එන්නත විදගන්න කියලා. ඇයි එහෙම කියන්නේ ඩෙල්ටා වැළඳුනොත් රෝග ලක්ෂණ නැතිවම හෘදයාබාධ හැදෙන්න පුළුවන් කියලා විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහත්මයා කියනවා ඩෙල්ටා හැදුනොත් රෝග ලක්ෂණ නැතිවම හෘදයාබාධ ලංකාදීපේ වාර්තා කරන්නේ එවැනි කොවිඩ් ආසාදිත රෝගීන් 20 දෙනෙකුට පමණ පසුගිය සති කිහිපෙදී ඇන්ජියෝප්ලාස්ටික් සැත්කම සිදු කළ බව වෛද්‍යවරයා සඳහන් කරනවා. කොවිඩ් පළමු සහ දෙවන රැල්වලදී එවැනි රෝගීන් දක්නට ලැබුණේ නැහැ කියලා තමයි එතුමා කියන්නේ. මේ විදිහට රෝගාබාධ වලට ලක් වෙලා හෘදයාබාධ වලට ලක් වෙලා රෝහල්ගත වන බොහෝ දෙනෙක් අඩු වයස්වල පසුවන්නන් ඒ වගේම ඔවුන් හෘදයාබාධ වලට හේතු වන අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, දියවැඩියාව මේ වගේ රෝග ලක්ෂණ නොමැති අය රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, දියවැඩියාව වගේ රෝග නොමැති අය අඩු වයස්වල අය තමයි මේ විදියට එන්නේ. ඒ නිසා රෝග ලක්ෂණ නොතිබුණා වුණත් ඩෙල්ටා හැදුනොත් රෝග ලක්ෂණ නැතිවම හෘදයාබාධ එන්න පුළුවන්. අර නිහඬ හෘදයාබාධ එන්න පුළුවන් කියලා කියද්දී නිහඬ මාරගෙන කියන්නේ නිහඬ මාරයා ගැන කියද්දී නිහඬ මාරයට වුණත් සමාලාවට එන්න ආයිබෝවන් කියලා බාර ගන්න උදවි ඉන්නවා. දුම්බොන්නන්ට කොරෝනා හැදුනොත් ඉවරෙටම ඉවරයි. විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේර මහත්මයා කියන්නේ දුම්බොන්නන්ට කොරෝනා හැදුනොත් ඉවරෙටම ඉවරයි බුද්ධික. සුජිත් හේවාජූලිගේ වාර්තා කරන ලංකාදීප පුවත්පතට සිගරට්, සුරුට්ටු හෝ වෙනත් දුම්වැටි පාවිච්චි කරන්නන් කොවිඩ් මරණවලට ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවක් ඇතයි කොළඹ රිජ්වේ ආරය ළමරුහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේර මහත්මයා සඳහන් කරනවා. දුම් බොන එක විතරක් නෙවෙයි කවුරු හරි දුම් බොන කෙනෙක් ළඟ පොඩ්ඩක් chat එකට සෙට් වෙන එකත් ඒකත් මාරාන්තිකයි කියන එක තමයි අනිත් පැත්තෙන් කියවෙන්නේ. බුද්ධිගතී මේ කාරණාව පැහැදිලි කළා. ඊළඟට දැන් වැඩිපුර බේරෙන්න කියලා ලෙඩෙන් බේරෙන්න කියලා ගෙදර ඔක්සිජන් තියාගෙන ඉන්නලු. එහෙම කරන්න ඕනේ නැහැ කියලා ළමා රෝහලේ අධ්‍යක්ෂතුමා සඳහන් කරනවා. හිතුමතේ ඔක්සිජන් දීම අන්තිම භයානකයි. ගෙවල් වල ඔක්සිජන් ගොඩ ගහ ගන්න එපා. සුජිත් හේවාජුලික වාර්තා කරනවා කොරෝනා වැළඳුනොත් ආරක්ෂා වීම සඳහා යයි පවසමින් සමහරුන් ඔක්සිජන් සිලින්ඩර නිවෙස්වල ගබඩා කිරීමට පටන් ගෙන ඇති බවත් ඔක්සිජන් හිඟයට එයද එක් හේතුවක් වී ඇති බවත් සෞඛ්‍ය අංශ ප්‍රධානීන් පවසනවා. රිජ්වේ ආරය ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහත්මයාත් මේ බව තවදුරටත් විශේෂයෙන්ම සඳහන් කරනවා. මොකද මේ විදිහට ඔක්සිජන් ගන්න ඕනේ වෛද්‍යවරුන්ගේ උපදෙස් ලබාගෙන වෛද්‍යවරුන්ගේ උපදෙස් නොමැතිව ඔක්සිජන් ලබා ගැනීම ඉතා අවදානම් බවත් රෝගියෙකුට ඔක්සිජන් වැඩිපුර ලබා දීමෙන් නියුමෝනියා තත්ත්වය මෙන්ම ඇස් අන්ධවීම පවා සිදුවිය හැකි බවත් ඔහු සඳහන් කරනවා. රෝගීන්ට ඔක්සිජන් ලබා දිය යුතු නියම ප්‍රමාණය ඇති බව ඒ මහතා සඳහන් කරනවා. රෝහල්වල ප්‍රමාණවත් ඔක්සිජන් ඇති හේයින් ගෙවල් වල ගොඩක් ගන්න එක තේරුමක් නැහැ කියලා. අනිත් එක බුද්ධික සාධාරණ බයක් එනවා. ඉස්සෙල්ලා මගේ පවුල ආරක්ෂාවල ඉන්න ඕනේ කියලා. හැබැයි මේ මගේ පවුල විතරක් ආරක්ෂාවල ඉන්න ඕන වසංගතයක් නෙවෙයි. අපි අද වෛද්‍යවරයාගේ තොරතුරු සම්බන්ධයෙන් පුවත්පත් කීපයක සඳහන් කරලා තියෙනවා. හලාවත දරුවන්ට එන්නත් දීම වෛද්‍යවරයාට සහ මිඩ්වයිෆ්ට ස්ථාන මාරු කියලා දිනවෙන පුවත්පතත් වාර්තා කරනවා. මේ කාරණා බවට පත් වෙන්නේ මේ ඇත්ත කතාව ගත්තොත් දිනුෂ බොහෝ තැන්වල මේ කාරණාව සිද්ධ වෙනවා. මේක මේ හලාවත විතරක් නෙවෙයි. අපේ රටේ පටන් ගන්න ගාල්ලෙත් වුණා ගාල්ලේ වුණා උණවටනදී වුණා. මේ ප්‍රචාරය කරපු තැන් තමයි මේ වාර්තාව දිගින් දිගටම කියන්නේ මේක විතරක් නෙවෙයි. කිසිම දෙයක් ඒ විදිහට වෙන්නට හොඳ නැහැ. අපි මීට කලින් දැක්කා තුන්ඩු වලට
එන්නත් ගහන්න කියලා කිව්වා. ඒ වගේ විවිධ ප්‍රදේශවල විවිධ කතා පැතිරුණා. කොහොම හරි කමන්නේ එන්නත විද ගන්න කියන එක තමයි අපේ ඉල්ලීම. මේ පුවත්පත්වල පළ වෙනවා. අපි මේ පිළිබඳව අපිට වාර්තා කරනවා. වෛද්‍යරයා තමන්ගේ දරුවට එන්නත ලබා දෙන්න ඕන කියලා කොහොම හරි මේ දේ කරා වෙන්නට පුළුවන්. එය අපි අනුමත කරන්නේ නැහැ. නමුත් මීට වැඩිය ඕන තරම් දේවල් සිද්ධ වෙනවා. මේ පිළිබඳව දෙපැත්තකින් කල්පනා කරන්න ඕන. සාමාන්‍යයෙන් වෛද්‍යවරුන්ට දිනුෂි තව බයකුත් තියෙනවා. මම මේක සාධාරණීකරණය කරන්න යනවා නෙවෙයි. වෛද්‍යවරු නිතරම රෝගීන් එක්කමයි ගැවසෙන්නේ. හැබැයි ඔවුන් ගෙදර ගියාම ඔවුන්ගේ දරුවන්ට සොසන අපහසුකම් සහ ඒ වගේ දේවල් තියෙන්න පුළුවන්. නමුත් තමන්ගේ දරුවන්ට එන්නත ලබා දීමේ ක්‍රමවේදයක් නැහැ. එක්ක සෞඛ්‍ය අමාත්‍යාංශ මේ පිළිබඳව සාකච්ඡා කරමින් යමක් කරන්න ඕන. වෛද්‍යවරු ගෙදර යනවා. සියලු දෙනාට එන්නත් කරන්නේ කළ තියෙන අවුරුදු 30ට වැඩි. හැබැයි 30ට අඩු තමන්ගේ දරුවන්ව තමන් පරිස්සම් කරගන්නේ කොහොමද? වෛද්‍යවරුන්ට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේ රෝගීන් එක්ක වැඩ කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක නිසා සෞඛ්‍ය අංශවල ඉන්න අයට පොඩි අවදානමක් තියෙනවා. ඒකෙන් මම කියන්නේ වැරදි වැඩ කරන එක හොඳයි කියලා. මේ දෙපැත්තම අපි බලන්න වෙනවා. මේ පළවෙනි අවස්ථාව හෝ අන්තිම අවස්ථාව නෙවෙයි සහ ලංකාවේ රාජ්‍ය ආයතන සිදු කරන කටයුතුකම් වලින් මේක එකක් විතරයි. තව බොහෝ දේවල් අපි හොඳින්ම දන්නවා. ඒ පිළිබඳවත් අපි ඇඟිල්ල දික් කරනවා. රජයේ සේවකයන් විදිහට කිසිම ආකාරයකින් කටයුතුකමක් කරන්නට බෑ. කාටවත් බෑ. රජයේ සේවකයන් විතරක් නෙවෙයි. කිසිම කෙනෙකුට මේක බෑ. මේ පිළිබඳව මතක් කරනවා. මොකද මේ පුවත් මේ විදිහට වාර්තා වුණාම අපිත් ඒ පුවත් ප්‍රකාශ කරනවා. හැබැයි එහිදී ඒ වැරද්ද ඔවුන් විතරක් නෙවෙයි කරන සියලු දෙනාටම බලපානවා කියන එකත් මතක් කරන්න කැමතියි. බොහෝ වෙලාවට වැරදක් එහෙම එළිදරව් කරන්නේත් ඒ පැතිකඩක් විදිහට අරගෙන එනතෝ පුද්ගලයෙක් විදිහට එහෙම නැත්නම් ඒ දරුවටවත් ඒ තාත්තටවත් එහෙම තියෙන පෞද්ගලික වෛරයක් එහෙම දෙයකින් නෙවෙයි. හැබැයි අනුමත කරන්න බැරි දේ බෑම තමයි. ඒත් සෞඛ්‍යාංශ පිළිබඳව අවධානය යොමු කරන්න තෝරන දිනුෂ මේක දිගටම කියලා දෙන්න වෙනවා. ඔව්. සෞඛ්‍යාංශවල ඉන්න සියලුම දෙනා ඩිරෙක්ට් කන්ටැක්ට් කියලා කියන්නේ. ඍජු සම්බන්ධතා එක්ක කටයුතු කරන අය. ඒකින්ද ඔවුන්ගේ පවුල් ආරක්ෂා කිරීමේ වගකීමත් අපිට තියෙනවමයි. ඔබ කල්පනා කරලා බලන්න වෛද්‍යවරයෙක් වෙන්න සෞඛ්‍ය නිලධාරියෙක් වෙන්න කොයිතරම් මහන්සි වෙනවද? ඔවුන්ගේ පවුල් පවා ආරක්ෂා කිරීම අපේ යුතුයකමක් වගකීමක්. හෙද සේවය වෛද්‍යවරු මේ මොහොතේදී ලොකු අවධානමක් ගන්න බව ඇත්ත. හැබැයි අර පවුලේ ආරක්ෂා කරන ක්‍රමවේදය ඒක නෙවෙයි කියන එක බුද්ධික මුලින්මත් කිව්වා. ඔව් අවධානම ඊටාම විශාලයි. මෙන්න බලන්න රාගම රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු 132කට කොරෝනා. විශේෂඥ වෛද්‍යවරුන් 2 දෙනෙක් ඉන්නවා. වෛද්‍යවරුන් 11ක් හෙද කාර්ය මණ්ඩලයේ 53ක් ඒ අතර ජයල ප්‍රසංග පෙරේරා වාර්තා කරනවා මේ කාරණාව. ඒ අනුව රාගම රෝහලේ වෛද්‍යවරුන් මේ 100 වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 132 දෙනෙක් මේ වන විට කොවිඩ් ආසාදනය වෙලා තියෙනවා. අගෝස්තු 26 වෙනි දිනේ වන විට කොවිඩ්-19 වැළඳීම නිසා මේ පිරිස රෝහල්ගතව වගේම ගෙවල් වල ඉඳලා ප්‍රතිකාර ලබනවා කියලායි සඳහන් කර සිටින්නේ. ඔය ලෙඩෙක් පරීක්ෂා කරන්න මේ වෙද්දි අඳින අර ඇඳුම් කට්ටලය. ඒ ඇඳුම් කට්ටලය සහ සපත්තු ඒ සියල්ල සම්පූර්ණ කරපු ඇඳුම් කට්ටලය ගලවලා නැවත වතාවක් තමන්ගේ සාමාන්‍ය ඇඳුමට බැස්සම බහින්න කොයිතරම් වෙලාවක් ගන්නවද කියලා මේ දවස්වල YouTube එකේ තියෙනවා මේ වීඩියෝ එකක්. කොච්චරක් වෙලා කොච්චර මහන්සි වෙන්න ඕනද මේ ඇඳුම විස බීජ හරණය කරන්න, සපත්තු විස බීජ හරණය කරන්න, මේ ඇඳුම ඇඳන් ඉන්න එක පැය ගණක් ඒවල් ලේසි නෑ. ඒක හැම විටම අපි අගය කරනවා. ඒ වගේම ඔබගේ ගෞරවනීය හැසිරීම තමයි සමාජය බලාපොරොත්තු වෙන්නේ. නුගේගොඩ පොලිස් කොට්ටාස 195කට කොරෝනා කියලා යතර වාර්තා කරනවා. කොළඹ ජයසිංහ වාර්තා කර සිටින්නේ. කොළඹ නුගේගොඩ පොලිස් කොට්ටාසේ 195කට කොරෝනා. අජිත් රෝහණ මහත්මයාටත් දැන් සුවයි කියලා සමාජ මාධ්‍යවලම අදහස් දක්වලා තියෙනවා. තවදුරටත් අපි ප්‍රාර්ථනා කරන නිරෝගී සුවය. දැන් කොරෝනා සම්බන්ධයෙන් විතරක් නෙවෙයි අපේ පුරුද්දක් තියෙනවා දිනුෂ. යමක් දැනගත්තාම අපි අපිට ඕන දේ හිතලා මවලා කියනවා. එතකොට කොරෝනා වලට ඕක වෙනස් වෙන්නේ නැහනේ. කොරෝනා කියන්නේ මෙන්න මේ වගේ රෝගයක්, කොරෝනා වලින් මෙන්න මෙහෙම හැදෙන්නේ කියලා පුංචි දේවල් ටිකක් දැනගත්තාම තොරතුරු කියන්න පටන් ගත්තා. විශේෂයෙන්ම වෛද්‍යවරු ගත්තොත් එහෙම බටහිර වෛද්‍යවරු යමක් විද්‍යාත්මකව හොයාගෙන කියපු දේවල් පදනම් කරගෙන දේශීය වෛද්‍යවරුම නෙවෙයි දේශීයයි කියාගන්නා සමහරක් වෛද්‍යවරු නෑ මේක මේ බලවේගිකින් නිවැරදි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේක මෙන්න මේ වගේ දේශීය ඖෂධ වලින් හොඳ කරන්න පුළුවන් කියන කාරණාවල් කියන්න ගත්තා. මේක අපේ රටේ විතරක් නෙවෙයි ලෝකෙම මේ වගේ දේවල් සිද්ධ වුණා. YouTube එක අපි හොඳටම දන්නවා YouTube එකේ කොයිතරම් බොරු ප්‍රචාර යනවද කියන එක. කොරෝනා ගැන බොරු වීඩියෝ මිලියනයක්. කොරෝනා ගැන බොරු වීඩියෝ මිලියනයක් YouTube බලධාරීන් විසින් ඉවත් කරලා තියෙනවා. ඒ පිළිබඳව තමයි සමන් ගමගේ වාර්තා කරන්නේ දිව ඉන පුවත්පතට. කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අසත්‍ය පුවත් ඇතුළත් කළ වීඩියෝ මිලියනයක් ඉවත් කිරීමට YouTube ආයතන කටයුතු කරලා තියෙනවා. ගොලිය වසංගතය හමුවේ ලෝක ජනතාව තමන්
මෙන්ම තම පවුල් සමාජිකයන් සුරක්ෂා කර ගැනීම සඳහා නිවැරදි හොඳම තොරතුරු වලින් සන්නද්ධ විය යුතුයයි YouTube ආයතනය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විදේශ මාධ්‍ය වලට ප්‍රකාශ කරලා තියෙනවා. කොරෝනා වෛරසය හා පරිබාහිර වෙනත් දේ පිළිබඳව අසත්‍ය හා හානිකර තොරතුරු ප්‍රචාරය වෙද්දී ඒ වැළැක්වීමට පියවර නොගත් බවද දේශපාලන නායකයන් තම තමන්ට චෝදනා එල්ල කර ඇති බවද එම ආයතනයේ සී නිවේදනය මගින් ප්‍රකාශ කරලා තියෙනවා. මීට පෙර මාසයකට පමණ කාලයක් කොරෝනා හමුවේ ශ්‍රී ලංකාව අගුල දමා තිබෙදී විවිධ පුද්ගලයන් YouTube වීඩියෝව අන්තර්ජාලයට මුදා හැරමින් කසිප්පු නිෂ්පාදනය කරන ආකාරයද ප්‍රචාරණය කරන ලැබ තිබුණා කියලා සඳහන් කරනවා. මේ කොරෝනා හින්දා වෙන ප්‍රතිඵලත් කියලා තිබුණා. සමහර අය කියලා තිබුණා මේ අතපය හොදන්න කියලා තියෙන ඇල්කොහොල් වලින්. ඔව්. ඒක බිව්වහමත් හොඳයි කියලා. මේ වගේ විවිධ මතිමතාන්තර YouTube එකකට ඇතුළත් කරලා තිබුණා විවිධ කටකතාත් පැතුරුණා. ඒවා පිළිබඳව තමයි අද දවසේදී වාර්තාව ඉදිරිපත් කරේ. කොරෝනා ගැන බොරු වීඩියෝ මිලියනයක් මේ වනට ඉවත් කරලා තියෙනවා. ඇතට මේ පොට්ට නව්ෆටත් කොරෝනා සාධනය වෙලා කියලා අද ජාතික පොත්පත් වාර්තා කර තිබෙනවා. ඔය ඩිජිටල් කතන්දර වාර්තා වෙච්ච නිසා මේ දවස්වල ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය සිස්ටම් එක පිළිබඳව කතා වෙනවා. අද මව්බිම් පුවත්පතේ පිළිබඳ වාර්තාවක් පළ කරනවා. ඒ අනුව ඒ පිළිබඳව අදහස් දක්වමින් සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපති ගිශාන්ත දසනායක මහතා ප්‍රකාශ කර සිටියේ අදාළ දත්තවල රාජ්‍ය රහස් හමුදා බුද්ධි තොරතුරු පවා සංගවා ගබඩා කර තිබෙන ටෙලිකොම් සමාගම සම්බන්ධ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයක ඒ දත්ත ගබඩා කරලා තිබුණා කියලා සංගවා තිබුණා කියලා. එම දත්ත ගබඩාවට ප්‍රවේශ සඳහා මුරපදයේ දන්න පාස්වර්ඩ් එක දන්න නිලධාරීන් 4 දෙනාලු හිටියේ. එහෙමත් තියෙද්දි කොහොමද මේම වෙන්නේ කියන එකයි ප්‍රශ්න කර සිටින්නේ. එහෙම ප්‍රශ්න කරද්දී තවත් ප්‍රශ්නයක් තියෙනවා. මේකෙත් වාර්තාකරණයේ කොයි වගේද කියන එක අපිට හෙට අනිද්දාට වාර්තා වෙයි. කියන්නේ බන්ධනාගාරගතව සිටින රිචාඩ් බදූදීන් මන්ත්‍රීවරයාගේ බිරිඳට මත් පෙතිවලට එහෙම නැත්නම් මත් පෙති වගේක් දුන්න කතාවක් තමයි මේ තියෙන්නේ. මව්බිම් පුවත්පත වාර්තා කරනවා. ටිකක් පුවත හරියට පැහැදිලි කරගන්න වෙනවා. ඒ අනුව තමයි අද මව්බිම් පුවත්පත සඳහන් කරන්නේ රිෂාඩ් බදූදීන් මන්ත්‍රීවරයාගේ බිරිය වන වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශය රඳවා සිටින සියාබ්දීන් අයිෂා නැමැති සැකකාර කාන්තාවට ලබා දීම සඳහා පිටස්තර පුද්ගලයෙකු වැලිකඩ බන්ධනාගාරය වෙත ඊයේ ගෙන ගොස් තිබෙන ඖෂධ වර්ග වලින් කිහිපයක් අතර තිබූ මත්ද්‍රව්‍ය වෙනුවට භාවිත කරන්නා පෙති 20ක් බැගින් අඩංගු ඖෂධ පැකට් දෙකක් සැකකාර කාන්තාවට ලබා නොදෙන ලෙසට වැලිකඩ බන්ධනාගාර වෛද්‍යවරයෙකු විසින් එම බන්ධනාගාර අධිකාරිවරයාට දැනුම් දීලා තිබෙනවා. මේ පැකට් දෙකේ අඩංගු එම ඖෂධ පෙති ඇයට ලබා දෙන ලෙසට බන්ධනාගාර රෝහල මගින් නිර්දේශ කර නොතිබීම සහ එම ඖෂධ මත්ද්‍රව්‍ය වශයෙන් භාවිත ගැනීමට රැඳවුවන් පෙළඹී සිටින මේ හේතු කොටගෙන තමයි මේවා දෙන්න එපා කියලා කිව්වේ. එතකොට ඇයට ඇයගේ පාවිච්චිය සඳහාද එහෙම නැත්නම් ඇය මේක වෙන කෙනෙක් සඳහා ගෙනිච්චද ඒ කාරණා පස්සේදී හෙළිදරව්වේ කොහොමුණත් ඇතැම් මත් ලෝලීන් මත්ද්‍රව්‍ය වෙනුවට පාවිච්චි කරන ආදේශයක් විදිහට භාවිත කරන ඖෂධයක් කියලායි සඳහන් වෙන්නේ. ඒ සිද්ධිය මව්බිමයි වාර්තා කරන්නේ. අද දිනවෙන පුවත්පතේ වාර්තාවක් ඉදිරිපත් කරන්න සූදානම්. රටවැසීමෙන් දෛනිකව මුදල් උපයන ලක්ෂ ගණනක් සංඛ්‍යාව අසීරුවට පත් වෙනවා කියලා ත්‍රිනිකායක භික්ෂුකතුවේ ලේකම් හිමියෝ ප්‍රකාශ කරනවා කියලා අද දිනවෙන පුවත්පත වාර්තා කරනවා. ඒ ලිපියවගතේ තියෙනවානේ. දිනවෙන පුවත්පත තියෙනවා. ආසේල කුරුළු වංශයේ මේ වාර්තාව රට වසා දැමීමෙන් දෛනිකව මුදල් උපයා ජීවිතවලට ලක්ෂ සංඛ්‍යාත ජනතාවට පත්වන අසීරුතාවය රජයේ වැටුප් ලබන ඇතම් වෘත්තීය සමිති නායකයන්ට නොතේරන බව ත්‍රිනිකායක භික්ෂු සංගමේ එක ලේකම් යටවත්තේ ධම්මානන්ද හිමියෝ ප්‍රකාශ කරනවා කියලා අද සඳහන් කරනවා පුවත්පත. මැති මත කියන විශේෂාංගයට තමයි මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. වැඩිදුරටත් ධම්මානන්ද හිමියෝ ප්‍රකාශ කරනවා කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රට වසා දමන ලෙස ප්‍රකාශ කිරීමට පහසු වුණත් එසේ කිරීමෙන් ඉතා විශාල ජන කොට්ටාශයක් අපහසුතාවයට පත් වෙනවා කියලා ඒ පිළිබඳව තමයි අද අවධානය යොමු කරලා තියෙන්නේ. මේක දිගටම කරන්න යන්න එපා. කළමනාකරණය කරන්න ඕනට තමයි. හැබැයි එක සැරේටම රට වැවුවාම මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ? මේක තමයි උන්වහන්සේගේ මතය. ඒ අතර අද අරුණ පුවත්පත කියනවා ගොවීන්ගෙන් බහුතරයක් කාබනික ගොවිතැනට කැමතියි කියලා සමීක්ෂණයකින් හෙළිවෙලා තිබෙනවා. නයනතරංග ගමගේ වාර්තා කර සිටින ගොවීන්ගෙන් බහුතරයක් කාබනික ගොවිතැනට හුරු වෙන්න කැමතියි. මෙරට ගොවීන්ගෙන් බහුතරයකට කාබනික පොහොර භාවිතය කෙරෙහි විශාල දැනුමක් නොමැති නමුත් ප්‍රමාණවත් උපදෙස් සමග නිසි පියවරෙන් පියවර ක්‍රියාවලියකට යොමු වීමට කැමැත්ත පළ කර ඇති බව තමයි සඳහන් කර සිටින්නේ. ඒ වගේම ප්ලාස්ටික් කළමනාකරණයට දස අවුරුදු සැලැස්මක් මේ සැලැස්ම පරිසර අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්මයා විසින් අපද්‍රව්‍ය කළමනාකරණ පිළිබඳව එහෙම නැත්නම් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහත්මයාට බාර දුන්න කියලාත් කියනවා.
එළවලු කල්තබා ගැනීම පිළිබඳ පර්යේෂණ සාර්ථකයි. මේ රටේ වාර්ෂික එළවලු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 7,10,000ක්. එයින් 30%ක්ම අපත යනවා. ඒ සඳහා අනුරාධපුර ජාතික පශු කළමනාකරණ ආයතනයේ ප්‍රධාන පර්යේෂණ නිලධාරීන් සඳහන් කරනවා නිලන්ත විජේවර්ධන මහත්මිය තද හිරු එළිය ඇති අවස්ථාවලදී අස්වනු නිලන්න එපා. ඊට පස්සේ කරවිල සෙල්සියස් අංශක 6යි 8 අතර මාළු බිරිස් සෙල්සියස් අංශක 6යි 7 අතර මේ විදියට ගබඩා කිරීම සහ ප්‍රස් කිරීම කරන්න ඕනේ ක්‍රමවේදය පිළිබඳව කියනවා. අරුණ පුවත්පතෙන් වැඩි විස්තර කියව ගන්න. අස්වැන්නේ 30%ක් විනාශ වෙනවා. අද දිනවෙන පොත්පත වාර්තා කරනවා උද්ඝෝෂණවලට ගිය ගුරු විදුහල්පතිවරු ගණනාවක් කොවිඩ් වලට ගොදුරු වෙලා කියලා වසන්ත හඳපාන්ගොඩ මැතිණියගේ සාකච්ඡාව ශ්‍රී ලංකා පොදු ජන අධ්‍යාපන සේවා සංගමේ සභාපතිනි වසන්ත හඳපාන්ගොඩ කියයි නුවන් කොඩිකාර මේ වාර්තාව ඉදිරිපත් කරන දිනවෙනට මෑතදී පැවති ගුරු විදුහල්පති උද්ඝෝෂණවලට සහභාගී වූ ගුරුවරුන් විශාල පිරිසකට මේ වනට කොවිඩ් ආසාදනය වී ඇතයි ශ්‍රී ලංකා පොදු ජන අධ්‍යාපන සේවා සංගමේ සභාපතිනි වසන්ත හඳපාන්ගොඩ මහත්මිය ප්‍රකාශ කරා. මේ මහත්මිය මේ බව පැවසුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ගුරුවරුන් විශාල පිරිසකට මේ වනට කොවිඩ් ආසාදනය වී තිබෙනවා. සමහරක් දෙනෙක් මිය ගොස් තිබෙනවා. ආණ්ඩු විරෝධී වෘත්තීය සමිති සංවිධානය කළ මේ විරෝධතා නිසා විපතටපත් ගුළු පිරිස්වල වගකීම එම වෘත්තීය සමිති නායකයන් බාරගත යුතුයිද කියලත් සඳහන් කරමින් තියෙනවා. ඒ පිළිබඳව තමයි අද වසන්ත හඳපාන්ගොඩ මැතිණියගේ සාකච්ඡාව නැත්නම් මාධ්‍ය වලට දැනුම් දීම ඉදිරිපත් කරලා තියෙන්නේ දිනවෙන පුවත්පත. ගහනවා කියලා තිබුණා. ඒ අතරේ ඊයේ වෙඩි ප්‍රහාර සහ එහෙම නැත්නම් ප්‍රහාර කීපයක් සිදු වුණා කියලා කියනවා. වාර්තා වෙන තවදුරටත් තොරතුරු ඒ ඇෆ්ගනිස්තානෙන් අපි ඉක්මනට වෙලා බලනවා. සුරක්ෂිතව වේගවත් ලෙස ඉතා පහසුවෙන් ඉටු කර දෙයි. POC Smart Online Banking. ඇෆ්ගනිස්තානයේ වෙලා තියෙන විපත ඔබ දකිනවා. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා පොඩි දරුවෝ කොයිතරම් දුක් විඳිනවද කියන එක. කාබුල් ගුවන්තොටුපළසල පිපිරීම් දෙකක් වෙඩි තැබීමක් 13ක් මරුට මරාගෙන මැරෙන ප්‍රහාරයක් දැයි සැක සහන් වික්‍රමගේ වාර්තා කරන්නේ. ඇෆ්ගනිස්තානයේ කාබුල් ගුවන්තොටුපළෙන් පිටත ඊයේ පිපිරීම් දෙකක් සහ වෙඩි තැබීමක් සිදු ඇති බව විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. මේ ගුවන්තොටුපළේ අබී කියන ඇතුළේ දොරටුව අසල වැඩි වශයෙන් එක්ව සිටින්නේ වෙනත් රටවලට යාමට බලාපොරොත්තු වෙන සිටින ඇෆ්ගනිස්තාන ජාතිකයන්. එතන තමයි මේ සිදුවීම සිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි කවුද මේක කළේ? හරියටම මොකද්ද මේකේ අරමුණ සහ හානිය මොකද්ද කියන එක පැහැදිලි නැහැ. කොහොමුණත් ඇමරිකාව පීවරගෙන තිබුණා මේ ඇෆ්ගන් වැසියන් ඉවත් කරගන්න තවත් දසදහසක් පමණ මේ වන විටත් ඇෆ්ගනිස්තානයේ කාබුල් ගුවන්තොටුපළ අසල රැඳී සිටිනවා කියලායි වාර්තා වෙන්නේ. මේ සිද්ධිය පිළිබඳව තවදුරටත් ජාත්‍යන්තර මාධ්‍යවල තොරතුරු වාර්තා වෙමින් පවතිනවා. අපි සූදානම් නිරෝධායන ඇඳිරි නීතිය දින 10කට ප්‍රමාණවත් නැහැ. මෙහෙම තමයි රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිතුමා එක්සත් ජාතික පක්ෂ නායකවරයා ප්‍රකාශ කරන්නේ. ශිරෝමි අබේසිංහ මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ නිරෝධායන ඇඳිරි නීතිය දින 10කට සුදුසු නැහැ ප්‍රමාණවත් නැහැ කියලා තමයි එතුමාගේ ප්‍රකාශය. දිනවෙන පුවත්පතේ මුල් පුවතේ ඡායාරූපයක් එක්ක පළ කරනවා අපේ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහත්මයා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සහකාර සංවිධායකවරයෙකු ලෙස ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායකවරයෙකු ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කරන ලැබුවා. ඊට අදාළ පත්වීම් ලිපිය ඊයේ ප්‍රදානය කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාර්යවසම් මහතාත් මෙහිදී පෙනී සිටිනවා. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් තරුණ මන්ත්‍රීතුමාට අපේ මිත්‍රයාට අපි සුබ පතනවා. ඔහුගේ රාජකාරී ඉස්සරහටත් මේ වගේම හොඳින් කරගෙන යන්න. අපි සුබ ගමන් කියා සුබ පතන්නට ඕනේ. සේමගේ ලකුණ මැකියයි අද විශේෂංග ලිපියක් පළ කරනවා දිව ඉන පුවත්පත. ජයසිරි සේමගේ ප්‍රවීණ චිත්‍ර ශිල්පියාගේ නික්මයන් පිළිබඳව මුදල් නැති කෙනෙකුට චිත්‍ර කලාව කරන්න බැරි තත්ත්වයක් තමයි ලංකාවේ සාමාන්‍යයෙන් තියෙන්නේ. ශ්‍රී ලාංකීය චිත්‍ර කලාවේ සේමගේ ලකුණ මැකියයි ජයසිරි සේමගේ මහත්මයා එක්ක එදා කරපු නාරද නිශ්ශංක කරපු සාකච්ඡාවක් තමයි ලිපියක් විදිහට පළ වෙන්නේ. ඔහුගේ සිතුවමින් නිර්මිත විහාර බෙදසිතුවම් ලුම්බිනි ශ්‍රී ලංකා විහාරය, සිංගප්පූරුවේ මංගල විහාරය, මෑන්ෆැට් ලාම් නැමැති චීන විහාරය ඇතුළු තවත් බොහෝ විහාරස්ථානවල ලෝකයේ දකින්නට පුළුවන්. අපේ දේශීය රිද්මය ලෝකයට ගෙනිච්ච ඒ සිත්තරාගේ ගමන් මග නැත්නම් ගමනට අද විරාමයට බෙදම කියලා කියනවා. ශ්‍රී ලාංකීය චිත්‍ර කලාවේ ඉස්සෙම ගිය ලකුණ මැකියයි. ඒ පිළිබඳව අපි
කෘතවේදීත්වය පළ කරමින් ඒ ලිපිය පුටා ගත්තේ අද. අපි මේ වෙලාවේ කියන්න කැමති ඊයේ දවසේදීත් විදේශ කටයුතු පිළිබඳව සාකච්ඡා කිහිපයක් පැවැත්වුණා. විදේශ අමාත්‍යවරයා මහාචාර්ය ජී.එල්. පීරිස් අමාත්‍යවරයා, ඒ වගේම තමයි විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා මහාචාර්ය ජයනත් කොළඹගේ අධිනාරියලා ජයනත් කොළඹගේ මහත්මයාත් එක්ක සම්බන්ධ වුණා. තානාපතිවරු ගණනාවක් අද දිනමින පුවත්පත වාර්තා කරනවා ශ්‍රී ලංකා නෙදර්ලන්ත සහයෝගීතාවය වැඩි කිරීමට අවධානය කියලා ඡායාරූපයක් එක්ක ජී.එල්. පීරිස් අමාත්‍යවරයාගේ හමුවීම සම්බන්ධයෙන් අද දිනමින පුවත්පතේ වාර්තාව ඉදිරිපත් වෙනවා. ඊට අමතරව පුවත්පත් ගණනාවක්ම ඒ වාර්තාව ඉදිරිපත් කරලා තියෙනවා. ඩච් එම්බසඩර් හම්බුණු කාරණාව පිළිබඳව සාකච්ඡා කරනවා. ඒ වගේම තමයි ඕස්ට්‍රේලියානු තානාපතිවරයා හම්බුන කතාව නැත්නම් මහා කොමසාරිස්වරයා මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්මයාව හම්බුණු කාරණාව, ඒ වගේම තමයි ජර්මනියේ තානාපතිවරයා හම්බෙච්ච කාරණාව, ඒ වගේ ගණනාවක් ඡායාරූප පළ කරලා තියෙනවා. ඒ පිළිබඳවත් අපි ඔබට මතක් කරමින් පොලාගේ ලියවිල්ලට යන්නට සූදානම් විරාමයට කලින් අද පොලාගේ ලියවිල්ල සඳහන් කරනවා කොවිඩ් සැමට පොදුයි මුහුණදී ජයගනිමු කියලායි පොලාගේ ලියවිල්ල ඉන්දික පොල්කොටුව ඉදිරිපත් කරන්නේ. කොවිඩ් සතුරා පරාජය කරන අතරම රටෙහි ආර්ථිකයේද පරාජය නොවීමට වග බලාගත යුතුයි, උපරිමයෙන් ක්‍රියා කළ යුතුයි, ඒ වෙනුවෙන් සම විටම පෙනී සිටිය යුතුයි. එසේ වුවහොත් කොවිඩ් පරදා ලබන ජය සමගම රටත් රටේ ආර්ථිකය ජයග්‍රහණය කරගෙන යා හැකියි කියලා ඔහුගේ ලිපිය අවසන් කරනවා. ඔහු මෙහිදී පැහැදිලි කරලා දෙනවා දිනෝෂ මේ කොවිඩ් ගැන හිතනකොට රට ගැන හිතන්නට ඕන. කොවිඩ් කියලා කියන්නේ මේ වෛරසය පැතිරෙමින් පවතින සෞඛ්‍යමය ගැටලුව විතරක්ම නෙවෙයි, රටක් විදිහට සමාජයක් විදිහට කොහොමද ඉස්සරහට යා යුත්තේ, ලොව අනිත් රටවල් කළමනාකරණය කරගන්නා විදිහටම අපේ රටත් සිතා බැලිය යුතුයි කියලා අද පොලාගේ ලියවිල්ලෙන් ඉන්දික පොල්කොඩුව කොවිඩ් සැමට පොදුයි මුහුණ දී ජයගමු කියන මාතෘකාවේදී ලියනවා ඉන්දික පොල්කොඩුවගේ වාර්තාව. අපි පොලාගත්ත හලාගන්න නැතුව පොලාගත්ත එක හොඳයිනේ. කාටුන් බලන විරාමයකින් පස්සේ. අපි කාටුන් වෙත යන්නට සූදානම්. මේ සංජය මොහොට්ටාලයි දිනුෂ නෙමෙයි මිලින්දයි දෙන්න එනවා තව සුළු මොහොතකින්. ඒ පිළිබඳව මතක් කරන්නම්. දිනුෂයි මිලින්දයි ඉතින් ඔක්කොම එක යාළුවෝ තමයි. ලොක්ඩවුන් සහ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් කතා බහ කරනවා. අධ්‍යක්ෂ ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානයේ මිලින්ද රාජපක්ෂ. අපි මිලින්ද ගැන හොඳින් දන්නවා. මිලින්ද එන්නේ තනියමත් නෙවෙයි සංජය මොහොට්ටාලත් එක්ක. එතුමා තමයි ආයෝජන මණ්ඩලයේ සභාපතිතුමන්. ආයෝජන මණ්ඩලයේ සභාපතිතුමත් ඒ වගේම තමයි ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂතුමත් මේ දෙදෙනා එනවා තව සුළු මොහොතකින්. ඔවුන් සාකච්ඡා කරන්න නියමිතයි මේ කාලෙදී මේ ලොක්ඩවුන් එකත් වුණාට පස්සේ රටේ ආර්ථිකයට මොකද වෙන්නේ සහ රටේ ආර්ථිකය සංවර්ධනය කරගන්න ඔබට මට කරන්න පුළුවන් දේවල් සම්බන්ධයෙන්. ඒක නිසා අපි ආරාධනා කරනවා මිලින්දත් එක්කත් සංජය මොහොට්ටාලත් එක්කත් සම්බන්ධ වෙන්න කියලා 7 වෙනි පැයේදී. අද කාටුන් ආරම්භ කරන්න සූදානම්. අංජනගේ කාටුන් මං ගාව තියෙනවා දිනවෙන පුවත්පතේ අංජනගේ පොකට් කාටුනය. දැන් උද්ඝෝෂණත් නැහැ, පෙළපාලිත් නැහැ. දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනයත් නැහැ. ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනේ තෝරගන්නේ දිවයින පුවත්පතෙන්. රුපියල් 70ට ගෙන සීනි 210ට විකුණන එක අසාධාරණ වුණත් කරන්න දෙයක් නැහැ කියලා අලගියවන්න කියන්නේ. හත් දෙයියනේ මෙහෙම විකටින්තද බං මේ ඇමති පට්ටම් තියලා තියෙන්නේ. අහන්නේ ජයරත්න වික්‍රමසිංහ. පංකජ රුවින්දගේ සරදම් සීනි කිලව 210ට නැග්ගට කරන්න දෙයක් නැහැ කියලා අලගියවන්න කියනවලු. ඔවට ඉතින් ගැසප් ගහන්නේ. විදුර අබේනායකගේ දවසේ පද 4 තෝරගන්න අවසාන වශයෙන් මම අකුරට දොර වැසෙයි රජවෙයි අවිචාරේ සමහරුගේම් ඔයින් ඔන්ලයිනුත් නැතිවාරේ ගුරුවරු නොවෙයි සිසු දරුවොයි මහපාරේ පාසල් ටිකත් දැන් ඇත දෙවියන් වාරේ. ඕකයි තත්ත්වය. දිවයින පුවත්පතෙන් අපි තෝරගත්ත ඕකයි තත්ත්වය. ඔක්සිජන් දෙන්න සිරිලක දෙස බලලා කෙහෙලිය ඉන්දියාවට ඇත ඉඟි කරලා සනත් නිශාන්තට මේ විස්තර ඇහිලා ඔහු විමසුවා ඒවා කන්නද කියලා. අපි ගිහිල්ලෙන්න සූදානම්. අද දවසේදී නිතරම මතක් කරනවා මුවා වර්ණයේ පැලඳගෙන ඉන්න සංජය මොහොට්ටාල ආයෝජන මණ්ඩලයේ සභාපතිතුමන්, මිලින්ද රාජපක්ෂ සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා තව සුළු මොහොතකින් ඔබ හම්බෙන්න සූදානම්. ගිහිල්ලෙන්න පරිස්සමෙන් ඉන්න. ලස්සන සතියන්තයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.